මීට අවුරුදු දෙකකට පමණ පෙර ආතුව මෙරටේ කිසිවෙක් බලාපොරොත්තු නොවුණු මොහොතක මුළු රටම ලෝකයම කම්පා කරමින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් පාස්කු ඉරිදාවක සිද්ධ වුණා. 300කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම විශාල පිරිසක් අබ්බාගත වුණා. මේ මොහොත වෙද්දී ඒ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දේශපාලන ධාරාවේ නොයෙක් විදිහේ මතිමතාන්තර ගොඩනැගෙමින් තියෙනවා. රට කරවන ආණ්ඩු පක්ෂයේ වෙනම මතයකුත් විපක්ෂයේ දේශපාලන සංවිධාන තවත් මතයකුත් දරන අතරේ අපි කවුරුත් ගරු කරපු කාදිනල්තුමා වරින් වර තමන්ගේ ස්ථාවරය වෙනස් කරමින් අදහස් පළ කරමින් ඉන්නවා. අපි දැක්කා ඊයේ අවුරුදු දෙකක් පාස්කු ප්‍රහාරයෙන් පිරෙන තැනදී එතුමා ස්මාරකයක් මියගිය ප්‍රජාව සිහි වෙන්න ස්මාරකයක් හදලා එය නිරාවරණය කරපු වෙලාවේ අදහස් පළ කළා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. රට ලෝකයේ පිළිබඳ දැනුමක් තියෙන කාදිනල්තුමා වගේ කෙනෙක් මේ තරම් ප්‍රාථමික බොළඳ අදහස් දරන්නට තරම් ඒ තත්ත්වයට වැටුනේ කොහොමද කියන එක ගැන. අපි පාස්කු ප්‍රහාරය නිසා මිය පරලොව ගිය සියලු දෙනාම ඊටාම සංවේගයෙන් සිහි කරන අතරම ඒ අයට මොක්ෂුව ප්‍රාර්ථනා කරනවා. ඒ පාස්කු ප්‍රහාරය නිසා අසරණ වෙච්ච, අංග විකල වෙච්ච ඒ සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ පාස්කු ප්‍රහාරය රටට වෙච්ච විශාල විපතක්. ආගමික නායකයන් හැටියට අපි ක්‍රියා කළ යුත්තේ ඒ විපත සම්පත්තියක් කර ගැනීම සඳහා මිසක මේ රට තුල ක්‍රියාත්මක වන මේ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය ඇතුලේ සත්‍ය වසන් කරන්න නොවේයි අපි කටයුතු කළ යුත්තේ කියන එකයි අපේ අදහස. කාදිනල්තුමා අයියේ කියනවා මගේ අදහස නම් මේ පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයක් නිසා සිදු වූවක් නොවේය. එය හුදු දේශපාලන බලය ලබා ගැනීම අරමුණු කොටගෙන සැලසුම් කරන ලද ප්‍රහාරයක් කියන එක තමයි එතුමාගේ දැන් ස්ථාවරය වෙලා තියෙන්නේ. අපි කනගාටුවෙන් වුණත් කාදිනල්තුමාට කියන්න ඕන අපි සංවිධානයක් හැටියට අවුරුදු 10ක් 15ක් විතර තිස්සේ මේ රට තුල ගොඩනැගෙමින් විශේෂයෙන් රටේ සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික අපේ මුස්ලිම් සහෝදරත්වයත් විනාශ කරගෙන ගොඩනැගුණු මේ ඉස්ලාමීය උන්මත්තක අන්තවාදය, තවත් විදිහකට කිව්වොත් ඉස්ලාම් නාමයෙන් එන මේ ත්‍රස්ත වැඩපිළිවෙල ගැන නොවලහා අපි හෙළිදරව් කළා. ඒ හෙළිදරව් කරන පළමු අවස්ථාවේදී කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලිය අපිව නිර්දය විවේචනයට ලක් කරපු අවස්ථා තිබ්බා. අපේ බස හැසිරවීම ගැන වගේම ජනවර්ග අතර ආතතියක් ගොඩනැගීම සම්බන්ධයෙන් නොඑක් විදිහේ මතිමතාන්තර පළ කළා අපි බලාගෙන හිටියා. අපි ඒ අවස්ථාවවලදීත් ඔවුන් දැනුම්වත් කළා, කරුණා කළා. තමුන්නාසලගේ මතය වැරදි. ඔයගොල්ලන් හිතන දෙයක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. මුළු ලෝකෙම ගිලගනිමින් තියෙන මේ ඉස්ලාමීය උන්මත්තක ආගමික බලවේග, තවත් විදිහකට කිව්වොත් මූලධර්මවාදී කල්ලි මේ රට ඇතුලේ සන්නද්ධ වෙනවා. කොයියම්ම මොහොතක හෝ මේ බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් කියලා ભેදයක් නැතුව හැමෝටම මරු වැළඳ ගන්න සිද්ධ වෙනවා. මේ අන්තවාදය අපි තීරණාත්මකව පරාජය කළ යුතුයි කියලා අපි නොවලහා එයටත් මතක් කෙරුවා. නමුත් ඒ අවශ්‍ය සහයෝගය ආගමික පාර්ශ්වයන්ගෙන් ලැබුණෙත් නැහැ. ඒ වගේම දේශපාලන පැත්තෙන් අපිට ලැබුණෙත් නැහැ. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 90ක් 95ක් ජනතාව 100ක් රටේ ජනතාව අපේ මතය හරි, අනේ මේ හාමුදුරුවරු බැනුම් අහගෙන මේ රටේ නැත්නම් මේ රට තුල ගොඩනැගුණු මේ අන්තවාදය ගැන කිව්වා නේද? අපි ඒවා විශ්වාස කළේ නෑ. දැන් අපේ ඇස්පනා පිට ඒවා ඔප්පුණා කියලා අපි කියපු මතය ආදරයෙන් ගෞරවයෙන් වැළඳගත්තා. ඒ නිසා මට මේ වෙලාවේ කියන්න ඕනකම තියෙන්නේ අපි ඉන්නේ ඊටාම අවදානම් සහගත තැනක. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව මේ වර්තමාන ආණ්ඩුව පත් කරගත්තේ ප්‍රධාන මාතෘකාව කරගත්තේ මේ ඉස්ලාම් අන්තවාදයට වැටබැඳලා රට වට කළා වැටබැඳගෙන
ඉස්ලාම් අන්තවාදය තලා දාලා කිසිදු ජනවර්ගයක් අතර ආතතියක් ගොඩ නැගෙන්නේ නැතුව ආගමික සහජීවනයත් සහෝදරත්වයත් ගොඩනගන්නට උවමනා කරන පරිසරය මූලික වශයෙන් නිර්මාණය කරන්න. මේ මොහොත වෙද්දී යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සංවිධාන ගණනාවක් තහනම් කරලා තියෙනවා. තව සංවිධාන ගණනාවක් තහනම් කරන්න තියෙනවා. ඒක ලොකු ක්‍රියාවලියක්. කාදිනල් හරි වෙන කවුරු හරි කල්පනා කරනවා නම් මේක මේ අදයි එකක් කියලා නෑ. අදයි එකක් නෙමෙයි. මේ වැඩපිළිවෙල වල සමහර අපි සියල්ල ගොනු කරලා තියෙනවා. ජනාධිපතිවරයාට අපි මේක බාර දීලා තියෙනවා. සමහර සංවිධාන පටන් අරගෙන තියෙන 1951. සමහර ඒවා ගොඩනැගිලා තියෙන 1960. මේක දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. එතකොට අපිට තියෙන ගැටලුව තමයි දැන් උදාහරණයක් විදියට බෙල්ජියමේ බෝම්බ පිපිරුවා මරාගෙන මැරුණා. ඕස්ට්‍රේලියාවේ මරාගෙන මැරුණා. නවසීලන්තේ මරාගෙන මැරුණා. ප්‍රංශයේ මරාගෙන මැරුණා. රටවල් ගණනාවක ඇමරිකාවේ ප්‍රහාර ගණනාවක් සිද්ධ වුණා. බටහිරත් යුරෝපෙත් ඉන්දියාවෙත් බංග්ලාදේශෙත් පාකිස්තානෙත් මේ ආසියානු කලාපෙත් හැම තැනකම මරාගෙන මැරෙන ප්‍රහාර සිද්ධ වුණා. ඒතර ඒවත් මේ දේශපාලන ගණදෙනුද එහෙම නැත්නම් දේශපාලනිකව බලයට පත්වීම සඳහා කරපු මරාගෙන මැරෙන ප්‍රහාරද? නැහැ. මුළු ලෝකේ පුරාම අද වෙද්දී අල් කයිඩා වෙන්න පුළුවන්, තලිබාන් වෙන්න පුළුවන්, බොකෝ හරාම් වෙන්න පුළුවන්, ISIS වෙන්න පුළුවන්, අල් ෂබාබ් වෙන්න පුළුවන්. මේ ලෝකෙම බීතියට පත් කරලා තියෙන ත්‍රස්ත කල්ලිවල අංකුර මේ රට ඇතුලේ මේ මොහොත වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ලේසි නෑ මේක මර්ධනය කරන එක. මොකද මේක ආගමික මූලයන්ගෙන් මතුවෙන එකක් නිසා. මොකද ඔවුන් විශ්වාස කරන එක ඔවුන්ගේ ආගම. අපි බොහෝ පොත්පත් පරිශීලනය කරලා තියෙනවා. කුරානය කියවලා තියෙනවා, හදීසයන් කියවලා තියෙනවා. දැන් මීට මාසයකට එහා පැත්තේදී ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වා කුරානයේ වගන්ති 26ක් තහනම් කරන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා මුස්ලිම් ජාතිකයෙක්. ඉතින් එවැනි ඊටාම හොඳ තත්වයන් නිර්මාණය වෙන වෙලාවක මට අදහ ගන්න බෑ කාදිනල්තුමාගේ මේ හැසිරීම. අපි ඊටා වගකීමෙන් කියනවා. කවුරුන් මේ දේශපාලනික පක්ෂ විපක්ෂව අදහස් පළ කරගන්න අපිට පේනවා පාර්ලිමේන්තුවේ පාස්කු විවාදයන් අවස්ථාවේදී මම බලාගෙන හිටියා මොනවද මේ මිනිස්සු කතා කරන්නේ කියලා. මේ කිසිම මූලධර්මයක් පිළිබඳ කියවන්නේ නැතුව මේ සංවිධානවල අයිඩියොලොජි එක මොකක්ද? ඒගොල්ලන්ගේ න්‍යාය මොකක්ද? ඒගොල්ලන්ගේ භූමිකාව සහ ප්‍රායෝගික වැඩපිළිවෙල මොනවද? මේ මෙලෝ අදහසක් නැතුව ඔහේ වාද කරගන්නවා. ඉතින් හරිම කනගාටුයි අපි බෞද්ධයන් හැටියට අපි මේ ප්‍රශ්න දෙස බලන්නේ හේතුඵල න්‍යායෙන්. අපේ මූලික පදන මේක හේතුඵලවාදයේ හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ. අපි හාමුදුරුවෝ විදිහට වෑයම් කරන්නේ මේ සහරාන් පන්නේ ඉලන්දාරි මේ මරාගෙන මැරෙන තැනට තල්ලු වීමට අදාළ වූ න්‍යායාත්මක ඉගැන්වීම් පරාජය කළා මේ රට ආගමික අන්තවාදයෙන් තොර සාමකාමී සුරක්ෂිත රටක් බවට පත් කර ගැනීමට. ඒක අපේ වගකීමක් භික්ෂුන් වහන්සේලාගේ. ඒක එහෙම කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට අණ කළා තියෙනවා සූත්‍ර දේශනාවල. මොකද මේ මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක පාපයක් නොමැති වග. ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාත ඒක ධම්මපාලි හරි අපූර්වට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒක නිසා මේ ආගමික අන්තවාදය අපි පරාජය කළ යුතුයි. කරුණා කළා කාදිනල්තුමාට අපි කියනවා ඩබල් ඒජන්ට් කෙනෙක් වෙන්න නැතුව මොනවා හරි ජනාධිපතිවරයෙක් එක්ක හරි ආණ්ඩුව එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා පෞද්ගලිකව කතා කරලා ඒවා විසඳ ගන්න. හැබැයි මේ ආගමික අන්තවාදය පෝෂණය කරන්න ඒවට උඩුගෙඩි දෙන්න විතරක් ලෑස්ති වෙන්න එපා කියලා අපි මතක් කරනවා. අපි බලන්නේ මැරුණේ කතෝලික ප්‍රජාවද දෙමළ එහෙම එකක් නෙමෙයි. අපි බලන්නේ මනුස්ස ප්‍රජාව ගැන. එතනද මේ බෞද්ධද කතෝලිකද හින්දුද ඉස්ලාම්ද අපිට අදාළ නැහැ. එතන දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා අපිට අදාළ අපිට වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වයට එරෙහිව ඉස්ලාම් නාමයෙන් එන අන්තවාදය පරාජය කර ගැනීම වෙනුවෙනුයි අපේ මේ අරගලය, මේ මතවාදී අරගලය, අවිහිංසාවාදී අරගලය. ඒක නිසා ඒකට සහයෝගය දෙන්න කරුණා කළා අපි නැවත වතාවක් මේ කාදිනල්වරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් යුක්තව හෙලා දකිනවා. මොකද හේතුව අපි සන්තකයේ මේ මරාගෙන මැරෙන පන්නයේ මිනිසුන් බිහි කිරීමට අදාළ සියලුම සංවිධාන, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළවල්, නායකයෝ, ඒගොල්ලන්ගේ තියෙන ජාත්‍යන්තර සබඳකම් මේ සියල්ල අපි සන්තකයේ තියෙන. අපි ඒවා දැන් ආරක්ෂක අංශවලට දීලා තියෙනවා. ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි.
මොකද මේ මනුෂ්‍ය ජීවිතත් එක්ක කරන ගනුදෙනුවක් දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ මුස්ලිම් සමාජයෙන් මේ අන්තවාදී කොටස් හඳුනාගෙන ඔවුන්ව පුනරුත්ථාපනය කරමින් හෝ දඬුවම් පමුණුවමින් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළවල් අපි අකර්මණ්‍ය කළ යුතුයි. පෙරේද වෙනකොට වාර්තා වෙනවා ඇමරිකාවෙන් අල් කයිඩා සංවිධානයේ හිටපු නායකයා ඔසාමා බින් ලාඩන්. ඔහුගේ වැඩිමහල් සහෝදරයා ලෝකේ මරාගෙන මැරෙන මිනිසුන් ගොඩනගන ඒ මතවාදයේ ගොඩනගන සංවිධානයක් තියෙනවා වාමි කියලා. World Assembly Muslim Youth කියලා. ඔය ප්‍රහාරයෙන් පස්සේ දෙමටගොඩ මහවිල උද්‍යානයේදී ඔවුන්ගේ කාර්යාලය පරීක්ෂා කරනකොට බොහෝ දේවල් අත්පත් කරගත්තා. අද ඒ වාමි ආයතනයේ නායකත්වයේ දීලා තියෙන ඔසාමා බින් ලාඩන්ගේ අයියා. සැප්තැම්බර් 11 ප්‍රහාරය වෙලා කොච්චර කාලයක්ද ඇමරිකාවේ. හැබැයි ඒගොල්ලොත් ගවේෂණාත්මකව තොරතුරු වාර්තා කරගෙන තියෙන දැන් මාසයකට කලින්. එතකොට දැන් ලංකාවේ වාමි කියන ආයතනය දැන් ගිහිල්ලා බැලුවොත් දැන් තියෙන්නේ මේසයි පුටුයි විතරයි. හැබැයි ඒගොල්ලෝ පාස්කු ප්‍රහාරය වෙලා 4 මාසයක් යන්න මත්තෙන් නාස් කියන නමකින් NAAS නාස් කියලා දැන් ආපහු ඒ වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. ඉතින් මේක හරිම සැලසුම් සහගත සූක්ෂම වැඩපිළිවෙල. ඒකට අසාමාන්‍ය මුදල් කන්දරාවක් ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් වෙන් වූ මද්‍රසා හදලා තියෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් අපි දැන් ওই පාස්කු වාර්තාව බැලුවොත් ගෙනල්ලා තියෙන අවි ආයුධ ඒවා එළියට ආවනම් ආපහු මේ රට ලේවිලක් වෙනවා. මොකද මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. ඉතින් ඒවා එළියට දාලත් නැහැ. දැමී යුතුත් නැහැ ඒවා. ඒ නිසා මං හිතන්නේ යම්කිසි කාලයක් දීමට අවශ්‍යයි ආණ්ඩුවට හරිම වැරදිකරුවන් හඳුනගෙන ඒගොල්ලන්ගේ ගුරුවරු කවුද දැන් මේ ඉස්ලාම් මන්තවාදයේ අතු කපලා හරියන්නේ නැහැ. මහා මුල් නසන්න ඕනි. ඉතින් ඒ වෙනුවෙන් අපි නිරන්තර අරගලයක යෙදලා ඉන්න වෙලාවක කාදිනල්වරයා මේ සම්බන්ධයෙන් හදිස්සි කරමින් වරින් වර Tamanගේ ස්ථාවරය වෙනස් කරමින් කටුස්සෙක් වගේ මේ පාට මාරු කිරීම ගැන අපි ඇත්ත වශයෙන් කනගාටු වෙනවා. ආගමික නායකයෙක් හැටියට මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි කියලා අපි කාදිනල්වරයට අවවාද කරනවා. මොකද හේතුව මේක සිංහල බෞද්ධයන්ගේ රට. මේ රටේ ඒ සිංහල බෞද්ධ අනන්‍යතාවයට ගරු කළා ඒ සංස්කෘතික හේවනේ කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. මේ ආගම් බොහොම ලස්සනට වැඩිලා තියෙනවා. ඒ නිසා බෞද්ධ අන්තවාදයක්වත් වෙන කතාවක් මෙතන නැහැ. අපේ බලගැන්වීම තියෙන්නේ අවිහිංසාවාදී ධර්මයක් එක්ක මහා සංස්කෘතියක් ගොඩනගපු ජාතියක්. හිංසාකාරී ආගමික උන්මත්තක ඉගැන්වීම් වලින් සන්නද්ධ වන මේ පෞකාර බලවේග වලින් මේ මිනිස් ප්‍රජාව ආරක්ෂා කර ගැනීම විතරයි අපට තියෙන්නේ. ඒක නිසා කරුණා කළා මේ දේශපාලකයෝ ගොඩනගන අර ගොබෙල්ස් න්‍යායන්ට හුවෙන්නේ නැතුව හරියට දෘಢතර අධිෂ්ඨානයකින් යුක්තව අර මැරිච්ච මිනිස්සු 300කට ආසන්නව ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට යම් අස්වැසිල්ලක් වෙන්න මේ වගේ විපතක් මතු අනාගතේ නොවෙන්න ආගමික සංස්ථාවන් මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුයි කියලා අපි මේ වෙලාවේදී මතක් කරනවා. මොකද අපට සුද්ධ වගකීමක් තියෙන ඕනම කෙනෙකුට ඇඟිල්ලදී කාදිනලට නෙවෙයි ඊට වඩා ලොකු කෙනෙකුට උනත් ඊට හේතුව නිස්සරණ අධ්‍යාශයෙන් ආයේ මේ ආණ්ඩුවකවත් අර පක්ෂ මේ පක්ෂ කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැතුව මූලස්ථානවල සහයෝගයක් නැතුව අපි මේ රට ඇතුලේ ගොඩනැගෙන මේ අන්තවාදය හඳුනාගත්තා. අපි ඔවුන්ගේ ව්‍යාප්තිය දැනගත්තා. ඒගොල්ලන්ගේ සංස්කෘතික ආක්‍රමණය හඳුනාගත්තා. ඒගොල්ලන්ගේ මූලධර්මවාදී කල්ලි හඳුනාගත්තා. ඒගොල්ලන් මුදාහරින අන්තවාදය හඳුනාගත්තා. කෙලවර ත්‍රස්ත ක්‍රියාකාරකම් වලින් මේ රටේ මිනිස්සු මහ පොළොවට මැරිලා ඇද වැටෙන හැටි අපි දැනගත්තා. ඒවා නොවලහා අපි රටහම හෙළිදරව් කළා. ඒ නිසාවෙන් මුළු මුස්ලිම් ප්‍රජාවකගේ වෛරයට අපි පාත්‍ර වෙලා තියෙනවා. අද අපිට බටහිර යුරෝපේ කිසිම රටකට වීසා එකක් ගන්න විදියක් නැහැ. ඇමරිකාවට වීසා එකක් ගන්න විදියක් නැහැ. ඇයි? මේ සත්‍ය හෙළිදරව් කිරීමේ වරදට සහ අන්තවාදීන් සංවිධානගත වෙලා ඒගොල්ලන් කරපු ඒ මෙහෙයුම් වල ප්‍රතිඵල හැටියට. හැබැයි අපි ඒ අනතුර දිවි නොතකා ජීවිත පරිත්‍යාගයෙන් ඒ රිස්ක් එක නැත්තම් ඒ භයානක වගකීම අපි හිසින් දරාගෙන මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඒ යුතුයකම කළා තියෙනවා. ඒක නිසා කරුණා කළා පක්ෂ විපක්ෂ දේශපාලකයන්ටත් කාදිනල්තුමා ඇතුලේ පිරිවරටත් අපි කියන්නේ ඉවසීමෙන් සහ වගකීමෙන් ප්‍රකාශ නිකුත් කරන්න තමුන්නාන්සලා මේ කරන හැම ප්‍රකාශයකින්ම
අන්තවාදය තලා දාන්න නෙවෙයි අන්තවාදය පෝෂණය කිරීමට අදාළ කරුණුයි සම්පූර්ණ වෙන්නේ. ඒක හින්දා එවැනි බාල පහත් තත්වයකට නොවැටි හරි හතුරා හඳුනගෙන ඒ පොදු හතුරා පරාජය කිරීමට එකවන්ව ක්‍රියා කළ යුතු අවස්ථාවක් හැටියටයි මේ වෙලාවේදී මතක් කරන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් කාදිනල්තුමාටත් සම්මාදිට්ඨිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට උවමනයි. ඔබේ වාස් හිතනවා ආණ්ඩුවට සබහා ඕනකමක් තියෙනවා කියලා මේ මුස්ලිම් අන්තවාදයේ පරාජය කරමින් රටේ සාධිය නැති කරන්නේ. අමතක කරන්න එපා අවුරුදු 30ක් මේ රට ගිනි තියපු රටේ මිනිස්සු බීතියට පත් කරපු LTT වැනි ම්ලේච්ඡ ත්‍රස්ත කල්ලියක් නන්දි කඩාල්වලදී ඉවර කරපු හමුදාවක් ඉන්න රටක්. භයානක ත්‍රස්ත කල්ලියක ක්‍රියාකාරකම් හඳුනාගෙන ඔවුන්ව අඩපණ කළ හැකි මහා බුද්ධි ජාලයක් තියෙන රටක්. යම් අවස්ථාවල අඩුපාඩුකම් වෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාසය තියාගන්න ඕන නේද? ඒ කණ්ඩායම් වලට මේක කළ හැකි කියලා. අපි විශ්වාස කරනවා පැවතුණු ආණ්ඩුවලට වඩා විශේෂයෙන් ජනාධිපතිවරයාගේ අදිෂ්ඨානයක් තියෙනවා මේ ඉස්ලාම් අන්තවාදය අක්‍රිය කරන්න. ඒ වැඩපිළිවෙල අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතුයි කියලා. ඉතින් අපිත් යම් සාකච්ඡාවන්ට සහභාගී වෙනවා. දැන් මේ දවස්වල අධ්‍යාපන අමාත්‍යාංශයේ මද්‍රසා සම්බන්ධයෙන් ඒගොල්ලෝ කිටුම්පත් සකස් කරනවා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මම කිව්වේ මේක LTT වගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලෝ ඉල්ලුවේ උතුරයි නැගෙනහිරයි. ඉඩම් බලතලයි පොලිස් බලතලයි අනාදී වශයෙන් වෙනම කතාවක්. ඒක අපි දැක්කා. ඒක හරි පැහැදිලි ඒ රේඛාව. හැබැයි මේක තේරුම් ගන්න ඕන මේ මුස්ලිම් අන්තවාදය කියන්නේ ආගමිකයි. මුස්ලිම් ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්, දෙමළ ප්‍රශ්න ජාතික ප්‍රශ්නයක්. එතකොට ජාතික ප්‍රශ්න වලටත් වඩා ආගමික ප්‍රශ්න හරිම සංවේදී. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් වහබ්වාදය කියලා කියනවනේ. ඒ වහබ්වාදය කියන්නේ හුදකලා එකක් නෙමෙයි. ඒ වහබ්වාදයේ නැමැති දෘෂ්ටිය පෝෂණය කරන්න දැන් මහා ගඟක් හැදෙන්නේ අතුගංගාවල් එකතු වෙලානේ. එකපාරට ගඟක් හැදෙන්නේ නැහනේ. වහබ්වාදයේ ගඟක් නම් අතුගංගා රාශියක් තියෙනවා. ඒව තමයි අපි කියන්නේ ඔය ජමාතේ ඉස්ලාම්, ඉඛ්වාන් මුස්ලිම්, තෞහීද් ජමාත්, තබ්ලිග් ජමාත්. මේක තමයි ලෝකෙම තියෙන ප්‍රධාන මතවාද හතර. ඉතින් ඒ හතරෙම නායකයෝ තමයි මේ දක්වා ඔය උලමා සභාව ඇතුළු මුස්ලිම් කවුන්සිලය වෙන්න පුළුවන්, ශූරා සභාව වෙන්න පුළුවන්. ඔය ප්‍රධාන ආයතනවල ලැබුම් ගත්තේ අපේ දේශපාලන නායකයෝ අවවාද අනුශාසනා ලැබුවේ මේ කල්ලි වලින්. ඒතර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ උන්ගෙන්ම උපදෙස් අරගෙන කොහොමද මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්නේ? අනිත් එක මේ දේශපාලනය කියන්නේ මහ කැලෑවක්. රනිල් වික්‍රමසිංහ බලයට එනකොට එතන සන්නද්ධ වෙනවා අලහුදීන්. ජනතා විමුක්ති පෙරමුණ ඒගොල්ලන්ගේ මොනවාද අර ජනබලවේගය හදනකොට එතන සන්නද්ධ වෙනවා ඊබ්‍රහීම්. එයාගේ දරුවොත් මරාගෙන මැරුණා. දැන් කාදිනල් කියන විදියට අර ඊබ්‍රහීම්ගේ කෝටිපති දරුවොත් මරාගෙන මැරනවාද මේ ආණ්ඩුවක් වෙනස් කරන්නේ? මේක තේරුම් ගන්න ඕන. එතකොට අනෙක් පැත්තේ කඳවුර මහින්ද රාජපක්ෂ මහත්තයා කඳවුර ගොඩ නැගෙනකොට එතරම් ඉන්නවා ඒ වහාබි දර්ශනය මේ ඔළුවේ තියාගත්ත වෙනම කණ්ඩායම්. එතකොට මේ දේශපාලන නැමැති කැලෑවේ මේ හොරු ටික ඔක්කොම හැංගිලා ඉන්නේ. මේක තේරුම් ගන්න ඕන මිනිස්සු. මේක පිළිකාවක්. පිළිකාවක් වැළඳුනහම එකපාරට කපලා අයින් කරන්න බෑනේ. පිළිකාව කොතනද තියෙන්නේ? ඒක ඔඩු දුවලද? මේක පුච්චන්න ඕනද? බෙහෙත් වලින් කරන්න පුළුවන්ද? කොච්චර ලෝකේ සාමාන්‍ය කියමනක් තියෙනවා ඉස්ලාමිස් කැන්සර් කියලා. මේ ප්‍රශ්නට මුහුණ දෙන රටවල්. ඉස්ලාමයේ යනු ඒ කියන්නේ ඉස්ලාම් නාමයෙන් එන අන්තවාදයේ යනු පිළිකාවක් කියලා. එහෙමයි ඒක විග්‍රහ කරගන්න ඕන. එතකොට පිළිකාව දැන් අපි හඳුනගෙන තියෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕනේ මේක මාරාන්තික තත්ත්වද තියෙන්නේ? මේක මර්ධනය කරන්න පුළුවන් තත්ත්වද තියෙන්නේ කියලා. අපි විශ්වාස කරනවා තාම මේක මාරාන්තික නේ අපේ රටේ. හැබැයි මේක මර්ධනය කරන ගත්තොත් වැඩි දවසක් යන කලින් මේක මාරාන්තික තැනකට යනවා. ඉතින් ඒ ගවේෂණය තුල තමයි මේ ඉන්නේ. දැන් පහුගිය දවස්වල කටාර් රාජ්‍යයෙන් 10 දෙනෙක් අරගෙන ගෙනාවා. තව ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මහමුලකරුවෙක්. ඔහු දැන් එහි කස්ටඩි එකේ ඉන්නේ. දැන් ඊයේ පෙරේද තව මරාගෙන මැරෙන ප්‍රහාරයකට අදාළ 11 දෙනෙක් කාන්තාවත් අත්අඩංගුවට ගත්තා. ඒ මාධ්‍යවල පළවුණේ නැහැ. ඉතින් ඉතාම හොඳ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක ලේසි පහසු ගන්නේ මම හිතන්නේ
ලක්ෂ 10ක් 12ක් විතර ඒ මතවාදයේ දරපු අය ඉන්නවා මේකේ. එක එක කල්ලි. මොකද මේක හොර රහසනේ දැන් ඔයගොල්ලෝ නුවරඑළියේ. ඔයගොල්ලන් හිතුවේ නැහැ සාරාණි කඳවුරක් මේ කුඩායේ කිට්ටුව තියෙනවයි කියලා. හැබැයි ඒක ගොඩ නැගිලා තිබ්බා. විශේෂයෙන් මේ මහා සංචාරකයෝ බහුතර ප්‍රමාණයක් නුවරඑළිය සිරි නරඹන්න එන අතරතුරේදී අර කල්ලිත් ඇවිල්ලා ඒකේ ප්ලාන්ට් වුණා. කවුරු සැක හිතන්නේ නැහනේ. අරගෙන මාසයක් ඇවිල්ලා හිටියත් කවුරු සැක කරන්නේ නැහැ. ඒක තමයි ඉස්ලාම් අන්තවාදී. ඒකින්ද මේ ගැන අපිට විශ්වාසයක් තියෙනවා විතරක් නෙවෙයි අපි අනිවාර්ය වශයෙන් ආණ්ඩුවට බල කළා මේ අන්තවාදයේ තලා දැමීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙලට යනවා. අනෙක් පැත්තෙන් ඔබතුමා අහපු අර මුස්ලිම් මරණ පරීක්ෂකවරු කාති උසාවි මේක අද ඊයේ කතාවක් නෙවෙයි. හැම කාලෙකම ඉස්ලාම් ප්‍රශ්නේ අරගෙන බලන්න. 1980 ගණන් වෙනකොට මුස්ලිම් දෙවියෝ මූණ වැසිය යුතුද නැද්ද කියන කාරණාව ආපුවාම එදා ප්‍රේමදාස යුගයේ ඒගොල්ලෝ අරගල කළා කෙලින්ම ගැසට් පත්තරයකින් හිජාබය නීතිගත කරගත්තා. ඒගොල්ලොම ප්‍රශ්න ටික නිර්මාණය කරනවා අදාළ ටාගට් එකට යනවා. ඉතින් අපි වැඩ පිළිවෙල දැන් හඳුනගෙන තියෙන්නේ. එතකොට ආලි ශබ්රි ඇමතිවරයා මේ කියලා තිබුණා මරණ පරීක්ෂකවරු බඳව ගන්න ඕනේ කියලා. දැන් විරෝධය පළ වෙලා තියෙනවා. එයාට යෝජනා කරන්න පුළුවන්. අනිත් කරුණු සලකලා බලලා ඒව වෙනවද නැද්ද කියලා අපිට සාකච්ඡා කළ හැකියි. මොකද ඒගොල්ලෝ මස් රාත්තල මිල්ලයි. ඉතින් ආණ්ඩුව සූදානම් නැහැ ඒක කරන්න. ඉතින් අපි ඒ බල ගැන්වීම කරන්න ඕන. අපි ඒක කරනවා. නමුත් මේ ප්‍රශ්නේ අර LTT එකක් නෙමෙයි. මේක ඔඩුදූප ප්‍රශ්නයක්. බොහොම හිංසීරුවේ මේක කරන්න ඕන සහ කරගන්න ඕන මේ ආණ්ඩුව තියෙද්දි. මොකද මේ ආණ්ඩුව බලයට ගෙනාවේ ඒක කරන්න. ගෝඨාභය ජනාධිපතිවරයා ගැන සාතිශය බහුතරයක් මිනිස්සු කිව්වේ ඔබතුමා ආවොත් මේ ඉස්ලාම් අන්තවාදයෙන් වෙන හිරිහැරය නැත්නම් මේ ව්‍යසනය නැති කරයි කියලා. ඉතින් අපි දැන් යුද්ධ කරගෙන යනකොට අපිට මතකයිනේ ඔබතුමාලා මතකයිනේ. නේද? එක එක ගනුදෙනු කිව්වා, අරග කිව්වා, මේක කිව්වා, අර යනවා කියලා මෙහෙ යනවා කියෝ. ඉතින් ඒවා අතීත කතා වැඩක් නැහැ. නමුත් අවසාන විග්‍රහයේදී අපි 2009 නොවැම්බර් 19 වෙනිදා වෙනකොට මේක මේ මැයි මාසේ 19 වෙනිදා ජයග්‍රහණය කෙරුවානේ. ඉතින් මේකට යම්කිසි කාලයක් අවශ්‍යයි. දැන් අපි මේ මතයේ ගොඩනැගුවේ කොයි කාලෙද? 1990 ගණන් වල ඉඳලා මුස්ලිම් සමාජයෙන්ම කියනවා මේක වහාබිසම් නවත්තන්න කියලා. හැබැයි ඒක කරලියට ආවේ අපෙන්නේ. 2010 ඉඳලා තමයි මේක උත්කර්ෂයටපත් වුනේ. ඒ කියන්නේ වැඩිමනත් ලෙස කතා කරන්න ගත්තේ. ප්‍රහාරය වෙන්නේ 2019. ආණ්ඩුවක් කෙරේ 2020. මේකට උත්තර හොයන්න. ඒතර යම්කිසි කාලයක් දෙන්න ඕන. ඒතර අපි මේ මතය ගෙන යනකොට අපිට 95ක් මිනිස්සු බැන්නා. අනේ මේ නැති මේ ප්‍රශ්න නැති කරන්න හදනවා. හාපුව මෙහෙමයි. හැබැයි ඇටැක් එකෙන් පස්සේ දැන් 5යි බනින්නේ. ඉතින් මේක තමයි ඇත්ත. ඒ නිසා අපි මේක අතහැරලා නැහැ. අපි හැම පැයකම මේක නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කළා අපිට විශ්වාසයක් තියෙනවා, අදිෂ්ඨානයක් තියෙනවා, දෘಢතර අදිෂ්ඨානයක් තියෙනවා සහ අපි මේ උජුපටිපන්න භාවයෙන් යුක්තව වැඩ කරනවා මේ ඉස්ලාම් අන්තවාදය පරාජය කර ගැනීම සඳහා. දැන් ඔබ වහන්සේ හිතන්නේ මේ සම්බන්ධයෙන් වෙනත් දේශපාලන අරමුණක් හෝ වෙනත් ජාත්‍යන්තර හෝ වෙනත් මොකක් අරමුණක් නිසා මේ කාදතුමා යම් මේ මෙවැනි පරස්පර ප්‍රකාශන කරනකොට ඔබ වහන්සේ හිතනවා. මම හිතන්නේ එතුමාගේ වයසත් එක්ක දැන් මොන හරි පොඩි මානසික ව්‍යාකූලතාවයක ඉන්නව වෙන්න පුළුවන්. එතුමාටත් එතුමාගේ ඒ කතෝලික සමාජයෙන් යම්කිසි බලපෑමක් ඇති වෙනව වෙන්නත් පුළුවන්. නමුත් අපිට පේනවානේ මේක ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනීම සඳහා රාජපක්ෂවරුන් විසින් නිර්මාණය කරපු එකක් කිය. බුද්ධයන්ත විසින් මේක සංවිධානය කරපු එකක් කිය. මගේ අම්මේ මේ මම එක කිව්ව තනි වචනයකින් මේ අවිද්‍යාත්මක දේශපාලන වටපිටාවක මේ සත්‍ය මතු කරගන්නවා කියන එක ලේසි නෑ. හරි මේ ගහක කොළක ගෙඩියක් අත දෙන්නේ නැති මුන් කියන බොරු හින්දා අම්මපා. කියන බොරු බේගල් මොන්න තරම් මේ මාධ්‍ය මයික් ටිකක් වට කර ගන්නවා මෙහෙමයි කියලා ඇස් ලොකු කළා නහය පුම්බලා කිව්වහම මිනිස්සු පිළිගන්නවා. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. ඉතින් අපි හදිස්සි වෙන්නේ නැහැ මොහොකටවත්. අපි දන්නවා මේක මේ අපේ රටේ විතරක් නෙමෙයි. බංග්ලාදේශ වල, පාකිස්තානයේ ඔබතුමාලා දන්නවද 1994 ජෙනරල් පර්වෙෂ් මුෂාරෆ් ඇවිල්ලා මද්‍රසා 20000ක් වැහුවා. එක සතියෙන් මද්‍රසා 20000ක් වැහුවා. එතන බංග්ලාදේශ අපි මේ අපේ රටේ තාම තහනම් කරපු සංවිධානය බංග්ලාදේශ මේදී තහනම් කරලා ඉවරයි. ඉන්දියාවේ තහනම් කරලා ඉවරයි. මැලේසියාවේ කිසිම සංවිධානයකට ගොඩ නැගෙන දෙන්නේ නැහැ ඒගොල්ලෝ. මේකේ තියෙන මේ විපත්තිකර තත්ත්වය දන්න හින්දා. හැබැයි අපේ රටේ එහෙම එකක් නෙවෙයිනේ. මොකද දේශපාලනික ඇමතිවරයෙක් කවුරු හරි සම්බන්ධ කරගන්නවා. එයාගේ උදව් ටික ලබා ගන්නවා. ඒකයි මම මේක මේ දේශපාලකයන්ට හොරුන් දේශපාලකයෝ
විසින් මේ අවිද්‍යාත්මක දේශපාලන රටාව ඇතුලේ ගොඩනගලා තියෙන මහා කැලයක් නේ. මේක ඇතුලේ හොරු තක්කඩි කෙලවරක් නැහැ. ඉතින් මේ කැලෑව සුද්ධ කරන්න ඕනේ. ඒක ටිකක් හිතලා තරම් සුන්දර එකක් නෙමෙයි. හැබැයි කෙසේ හෝ කැලේ කපලා සුද්ධ කරන්න ඕන. ඉතින් මේකට දේශපාලන රැකවරණ ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර අරමුදල් සහ ඒ ජාත්‍යන්තර ඥානය ලැබිලා තියෙනවා. විශාල අරමුදල් මරාගෙන මැරෙන මිනිස්සු අද නෙමෙයි 1996 වෙනකොට පාකිස්තානයේ පෙෂාවර් හරහා ඇෆ්ගනිස්තානයට ගිහිල්ලා අවි පුහුණුව ලැබලා තියෙනවා 600කට වැඩිය. ඒ ඔක්කොම වාර්තා වෙලා තියෙනවා. නම්ගම් එක්ක ඔය අත්තරන් ගොරන්ගෙන හජ්ජුල් අක්බර් ඒකේ නායකයෙක් පෙෂාවර් හරහා ඇෆ්ගනිස්තානට ගිහිල්ලා පුහුණු වෙච්ච. ඉතින් මේවා ටික ඉතින් ඉන්වෙස්ටිගේෂන් එකක් කියන්නේ ලේසි එකක් නෙවෙයි. ටික මේක හොයාගෙන යන්න එපා. මේක ලියාගෙන යන්න එපා. ඒකට මේ රජයේ විසින් පාසු කොමිෂන් එකකින් ආපුවේදී තොරතුරු ජනතාව දන්නේ නැහැ. වහන්සේගේ තෝයිසියට පුහුණු යක්නිස්තාන කියලා පුහුණුවක් කියන එනකොට වහන්සේ ආන්නේ ඒක එළියට එන්නේ නැහැ. අපිට තියෙන අපේ මැත්තෝ අපිට තියෙන ප්‍රශ්නෙත් ඒක තමයි. ඒ කියන්නේ දැන් පිටු ලක්ෂයක විතර වාර්තාවක් නෙමෙයි. මේ නිර්දේශවල සමහරක් දේවල් තියෙනවා ඇත්ත වශයෙන්ම එළියට නොදැමිය යුතු. ඊට හේතුව සාමාන්‍ය ජනයා අතටපත් වුණොත් ආවේගයටපත් වෙලා මේක කෙලවරක් කරගන්න කොහෙන්ද කියලා බැරි වෙනවා. දැන් අපිට මතකයි යම් අවස්ථාවලදී දැන් අලුත්ගම යම් සිද්ධියක් වෙනකොට ප්‍රසිද්ධියේ මුස්ලිම් මිනිස්සු ඉලට බැලලා මේ කඩු මුවහත් කළානේ. ඒ කියන්නේ මිනිස්සු ප්‍රකෝප කළා. ඉතින් අපට එවැනි තත්ත්වයකට වැටෙන්න බෑ. මොකද මේ සර්පය රිංගලින්නේ අපේ ගේ ඇතුළට. මේ ගේ අපේනේ. ඉතින් හිල් කවුළු තියෙනකොට සර්පයෝ රිංගනවා. ඉතින් අපි උපායකව බඩු මුට්ටුත් විනාශ කරගන්න නැතුව සර්පය තලා දාන්නයි ඕන. අපි ඉන්නේ එහෙම මෙහෙයුමක. ඒතර විශාල ප්‍රමාණයක් තියෙන අත් වශයෙන්ම එළියට නොදැමිය යුතු කරුණු. නමුත් අවාසනාවකට තියෙන ප්‍රශ්නේ මොකද්ද? වහබ්වාදය කියන්නේ මොකද්ද? සලෆිවාදය කියන්නේ මොකද්ද? ජමාතය කියන්නේ මොකද්ද? තෞහීද් මේව ගැන හරියමං විදියට රටට කියන්න මාධ්‍යවල ඉඩක් නැහැනේ. එතනනේ තියෙන ප්‍රශ්නේ. ඒ මාධ්‍ය අයිතිකාරයෝ ඒගොල්ලන්ට ඕන විදිහට ඉතින් ඒක හිතා ගන්න බෑ එහෙම වෙන්නේ කියලා. ඉතින් බොහොම කලාතුරකින් අපිට අවස්ථාවක් ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවේ තමයි අපි සමහර කරුණු එළියට දාන්නේ. ඉතින් ඇත්ත වශයෙන් දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් මම ওই මාධ්‍ය ප්‍රධානීන් ගණනාවකට කතා කරලා ඒක කරුණාකරලා ඔයගොල්ලෝ මේ අපරාධ කරන්න එපා. විශේෂයෙන් ජාතික මාධ්‍ය වලට වගකීමක් තියෙනවා. ඉන්දියාවේ NDTV නාලිකාව සතියකට පැය 16ක් වෙන් කරනවා ඉස්ලාම් මන්තවාදය ගැන කතා කරන්න. ඉස්ලාම් මන්තවාදයෙන් ගැලවෙන්න බේරෙන්න රටක් ජාතියක් මුදව ගන්න තියෙන එකම එක විකල්පයයි තියෙන්නේ. ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් වලට අමතරව ඉස්ලාම් මන්තවාදය කියන්නේ මොකක්ද කියලා හෙළිදරව් කරගන්න ඕන. මිනිස්සු දැනුම්වත් කරගන්න ඕන. දැන් අපි ඒක කෙරුවා. සමස්ත මුස්ලිම් සමාජයේ දිහාවට ඇඟිල්ල දික් කළා අපි කිව්වා කරුණාකර තමුන් නැහැලා කියන්න ඕන කවුද වහාබිකාරයා කවුද සලෆිකාරයා කවුද තව්කාරයා එතෙන්ට ආවනේ. ඒගොල්ලන්ම කිව්වනේ අපි නම් සම්බන්ධනේ අන්නරුන් තමයි අර පල්ලිය තමයි ඔක කරන්න කියලා එතෙන්ට අපි මේක වෙන් කළා. මොකද ඉස්ලාම් මන්තවාදය කියන්නේ එහෙම එකක්. ගේ ඇතුළේ ඉස්සලා තාත්තයි පුතයි ගහ ගන්නවා එකම දෙයියන්ට නැමදුමට. ගේ ඇතුළේ තාත්තයි පුතයි ගහ ගන්නවා. ඊට පස්සේ ගෙවල් දෙක ගහ ගන්නවා. ඊළඟට පල්ලි ගහ ගන්නවා. අවසානයේදී කවුරු හරි ජාත්‍යන්තර වශයෙන් එන සංවිධානයක ලයින් එක හරියට ලයින් අප් කරලා කියනවා උඹලා ගහ ගන්න බෑ උඹලට තියෙන ඔක්කොම වන් ගෝඩ් එක්කෙනෙක් ගහපියව කියලා උන් ඔක්කොම එකතුලා අපිට ගහනවා. ඒකයි මම කිව්වේ මේක අර දියපාරවල් ගොඩක් එකතුලා හැදෙන ගගක් වගේ. ඉතින් මේක අපේ මිනිස්සු තාම ටිකයි. මොකද මේක අලුත් විෂයක්. අපි බණ අහගෙන කතන්දර කළා වගේ නෙමෙයි මේක වෙනම හදාරන්න ඕන වෙනම කතාවක්. දැන් මම ඊයේ පෙරේදා යම්කිසි වාර්තාවක් සකස් කිරීමට පොත්පත් කීපයක් කියවන්න උනා. අපි බුදුබල සේනා සංවිධානයේ හදලා මාස 6ක් ගිය තැනදී 2012 මගේ මතකෙ විදිහට හිටපු SSP මහත්තයෙක් දැන් විශ්‍රාම ගිහිල්ලා කාගේ හරි අතේ ඒවල තිබුණ ලොකු ඩොකියුමන්ට් එකක්. ඔහුට මේක කියන්න කෙනෙකුත් නැහැ කිව්වට වැඩකුත් නැහැ. මොකද ඒ ගැන දන්නේ නැහනේ. අපි මේ ගැන කතා කරපු නිසා වෙන්නේ නැති. මගේ අතට පත් කළා මේ ලොකු මිටියක්. මමත් ඉතින් උඩින් පැල්ලෙන් බැලුවා. ඒකේ තිබුණේ මේ ඉත්තිහාද් කියලා. 1994 4000ක් මුස්ලිම්ස්ලා රැස් වෙලා තිබුණා පුත්තලමට. ඒ අයගේ නාම ලේඛන එදා රාජකාරී කරපු පොලිස් නිලධාරීන් ඒ විස්තරය තමයි ඒවල තියෙන්නේ.
මං ඊයේ පෙරේද මේ පොත මේ පරිශීලනය කරනකොට මෙන්න හම්බෙනවා ඉතිහාත් කියන වචනේ. බලාගෙන ගිහිපුවාම මෙන්න ඒගොල්ලන් කියනවා උඹලා යම්කිසි තැනක යම්කිසි රටක යම්කිසි ස්ථානයක කටයුතු කරගෙන යනකොට ඉස්ලාමීය ඒ නීති රීති අනුව Tamanට ගොඩනැගෙන්න බැරි නම් අනිත් ක්‍රමවේද වෙනස් කළා ඒ මොහොතේ ඉන්න ආගමික නායකත්වයන් සමග ඉස්ලාමීය ආගමික නායකත්වයන් සමග වැඩපිළිවෙලක් සාකච්ඡා කරගන්න. එතන ඒ ඩිරෙක්ෂන් ඔක්කොම දීලා තියෙනවා ඒ ටීචින්ග්ස් වල ඉගැන්වීම් වල. අපි හිතන එක නෙමෙයි මේ. ඉතින් මේකේ CIA වගේ සංවිධාන පැහැදිලිව මේක යට ඉන්න පුළුවන්. මොකද වඩා පහසුවෙන් ලෝක දේශපාලන න්‍යාය පත්‍රයට නැත්නම් ඒ ඇජෙන්ඩ එකට මේ සම්පත් කොල්ල කන්න රටවල් වල ආර්ථිකය කඩා හිරුවන්න හරි පහසුවෙන් මේ ඇවිදින මුස්ලිම් ඔලුගෙඩි යොදා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ වඩා දෙවියන්ට සමීපයි. ඒගොල්ලන්ගේ ඉගැන්වීම අනුව. ඉතින් ඒ ඉගැන්වීමම තමයි අර වගේ අර කට්ටිය පාවිච්චියට ගන්නෙ. ඒක නිසා ඒකයි මම කියන්නේ මේක හරිය පරිස්සමෙන් කිරෙන් දිය වෙන් කරගන්න ස්වර්ණහංසයේගේ පාට් එක තමයි අපිට කරන්න වෙන්නේ. හැබැයි එහෙම වෙලාවක මේ කාදිනල්තුමාට ජාත්‍යන්තර අධ්‍යක්ීම් තියෙනවා. අපි එක්කලස් කතා කරලා තියෙනවා එතුමා. යුරෝපෙට වෙලා තියෙන දේ එතුමා සාකච්ඡා කරලා තියෙන දේ හිතා ගන්න බෑ. එකපාරට මේක මේ ආගමික අන්තවාදයෙන් වෙච්ච එකක් නෙමෙයි. මේක මේ දේශපාලන උගුලක් කියලා කිව්වහම මේක මාර ප්‍රශ්නයක් නේ. ඒතර මේ ටීචින්ග්ස් ගැන උන්නේ දන්නේ නැද්ද? තෞහීද් ගැන දන්නේ නැද්ද? ජමාත ඉස්ලාම් ගැන දන්නේ නැද්ද? තබ්ලිග් ජමාත් ගැන දන්නේ නැද්ද? එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය